බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීමට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාවාදී තථාකාරී තථාකාරී යතාවාදීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වතියනි, බෝසත් දරුවනි, නවම් පෝය දවස මේ ධර්ම දේශනාව විකාශය වෙන්නේ. නවම් පෝයයි කියලා කිව්වම පොළව කම්පා වෙච්ච දවසක්. සිතක් පිතක් නැති මේ පටවි කියන පොළව ඔන්චිල්ලාව තොට්ටිල්ලාව වාගේ පැද්දිච්ච දවසක්. මොකද කාරණාව, ඔය නවම් පෝය දවසේ තමයි බුදුරජාණන් වහන්සේ තව මාස 3කින් මම පිරිනුවන් පානවා කියලා ආයුෂය අතහැරපු දවස. බුදුරජාණන් වහන්සේ එදා දාවල දානින් පස්සේ දැන් වයසයි 80 පිරෙන්න මාස 3යි තියෙන්නේ. දිරපු කරත්තේ වාගේ. ඔය පරණ කාර් තියෙන්නේ. ඒ වාගේ තමයි ශරීරය. දාවල දානින් පස්සේ බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක් ශරීරයට අපහසුයි. උන්වහන්සේ මිනිස්සෙක්. මේ කියන විදියට උන්වහන්සේට තිබුණෙත් මස් ඇට නාර ඕව තමයි තිබුණේ. යකඩේම තිබුණේ නැහැ බුදුහාමුදුරන්ට.
ටිකක් අමාරුයි ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද අද දාවල විවේක ගන්න. ඔබයි මමයි විතරක්. අපි දෙන්න විතරක් දාවල පොඩ්ඩක් විවේක ගන්න යමුද චාපාල චේතියට. ඔය ඉන්දියාවේ චේතිය කියලා තැන් තිබුණා අක්කර ගණන්. අග්ගාලව චේතිය, ගෝතමක චේතිය, බෞපුත්තික චේතිය. මේ චේතිය කියලා කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ දේවාල. ඔය පූජ්‍ය පක්ෂයට විවේක ගන්න තැන්. ඒවා ලස්සනයි. පොකුණු තියෙනවා, සක්මන් මලු තියෙනවා. මා විශාල ගස් තියෙනවා. මා විශාල ගස්. බුදුහාමුදුරු ජීවිතේ වැඩිපුරම ආදරය කළේ ගස් වලට. අපිනේ දැන් මේ ගස් කපන්නේ. කොච්චර කපනවද? ආම්දුරු කෙනෙකුත් ගස් කපනවා කියන්නේ. මම දැක්ක ඊයේ පත්තරේ යනවා. ආම්දුරුත් ගස් කපන්න කියලා. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ පුළුවන් තරම් මේ පරිසරයත් එක්ක ඉන්න. ඒ නිසා ඒ කාලේ මිනිස්සු මේ ගස් වැව්වා ලස්සනට. ඔය චාපාල චේතිය පුරාම තිබුණේ විශාල ගස්. නුග ගස්, මහර ගස්, දිවුල් ගස් ලස්සනයි. පුංචි ගල් තලාවක් තිබුණා, පොකුණක් තිබුණා. ඒ පොකුණ ළඟ මේ ගල් තලාව උඩ දෙපට සිවුර එළලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුහාමට වාඩි වෙන්න ආරාධනා කළා. වාඩි වෙලා දෙනම කවුද මේ අයියයි මල්ලි? අයියයි මල්ලි. බාප්පගේ මාප්පගේ පුතු දෙන්න. බුදුහාමුදුරන්ගේ තාත්තගේ මල්ලිගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ. දෙන්න එක දවසේ උපන්නේ. එකම දවසේ උපන් දෙන්න. එතකොට ආනන්දහන්ටත් ওই වයසමනේ. දෙන්න පොඩි සාකච්ඡාවක්. දැන් ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා බුදුහාමුදුරුවෝ ටිකක් අසනීපෙන් ආවේ විවේක ගන්න. දැන් කතා කරන එක සුදුසු නෑ. එමනම් ස්වාමීනි විවේක ගන්න මමත් අර පැත්තට වඩින්නම් කියලා උන්වහන්සේත් නැගිටලත් වෙන පැත්තකට ගියා. ටිකක් පේන මානේ. ඇයි බුදුහාමුදුරන්ට හරියට පාතාලකාරයෝ කරදර කළා. සිවුරු දාගත් අයත් කරදර කළා. ආනන්ද හාමුදුරුවෝ රැට සැතපෙන්නේ නැහැ කිනෝනේ. දවල් රැ එළි වෙනකන් පන්දමක් අරගෙන බුදුහාගේ කුටිය වටේ කැරකෙනවා. ඒ තරම් ආදරයක් තිබුණා. ටිකක් ආනන්ද ස්වාමීන් වහන්සේත් වයසයි. ඉතින් පොඩ්ඩක් ඇස් දෙක පිය වුණා. වැඩි වෙලාවක් ගියේ නැහැ. මේ පොළව අත්තට වතාවක් ඒ පැත්තට මේ පැත්තට පැද්දුනා. භූමිකම්පාවක්. ආනන්ද හාමුදුරුවෝ බය වුණා. ටිකක් වාඩි වෙලා බැලුවා කලබල වුණේ නැහැ. කලබල වුණොත් කරන්න බෑ. බුද්ධිමතාගේ ලක්ෂණය තමයි කලබල නැතුව විමසා බලන එක. ටිකක් වාඩි වෙලා බැලුවා කිසි කෙනෙකුට විපතක් නැහැ. ගාක් කඩාගෙන වැටිලත් නැහැ. කාටවත් කරදරයක් වෙච්ච බවක් නැහැ. පොළොව සෙලවුණා. දැන් මතක් වුණා බුදුහාමුදුරු තනියෙන්. ඉක්මනින්ම නැගිටලා සිවුර ඒකාංශ කරගෙන ගියා බුදුහාමුදුරු ඉන්න තැනට. වෙනදට වඩා ලස්සනයි එදා බුදුහාගේ මූණ. වෙනදට වඩා බැබලෙනවා. ළඟට ගිහින් වැන්දා. වැඳලා වාඩි වෙලා වටපිටත් බලලා විමසුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ටික මොහොතකට කලින් මේ පොළව සෙලවුණානේ. කිසි කෙනෙකුට විපතක් නැහැ. මම බය වුණා. ස්වාමීනි මම කැමති දැනගන්න අද මේ පොළව සෙලවෙන්න කාරණාව මොකක්ද? ආනන්ද මේ පොළව කම්පා වෙන්න කරුණු 8ක් තියෙනවා. කරුණු 8ක් තියෙනවා පොළව කම්පිත වෙන්න. ඒකෙන් ආනන්ද කරුණු 6ක්ම සිදුවන්නේ බුදු කෙනෙක් නිසා. කරුණු 6ක් තියෙනවා බුදුහාමුදුරු නිසා පොළව සෙලවෙන අවස්ථා.
අනේ භාග්‍යවතුන් වහන්සේ මම කැමති දැනගන්න ඒ කරුණුවට මොනවද? ආනන්ද පළවෙනි කාරණාව තමයි මේ ලෝකෙ තියෙන භූත. භූත කියන්නේ මවල පෙන්නන ඒවා. මවල පෙන්නන ඒවට තමයි භූත කියන්නේ. ලොකුවට පෙන්නනවා. භූත හතරක් තියෙනවා. පඨවි ආපෝ වායෝ තේජෝ. මේ අපේ ශරීරයේ තියෙන තෝකමයි. පඨවි ආපෝ වායෝ තේජෝ කියන මේ සතරමා භූත වලින් එකක් කිපුණොත් පොළොව කම්පා වෙනවා. දැන් භූමි කම්පා එන්නේ පඨවි ධාතුව කිපුණා. සමහර විට දැන් සුමද්‍රා දූපතය තමයි පොළොව කම්පා වුණේ. සුනාමි ආව ලංකාව දක්වා. මේ පොළොව කම්පා වුණාම තියෙන දූපත් නැති වෙලා යන අලුත් දූපත් ඇති වෙනවා. වතුරට යට වෙලා. 100,000 ගණන් මිනිස්සු සත්තු මැරෙනවා. එක පාරකින් ගලාගෙන ගංගාවල් වෙන පැත්තකින් යනවා. දැන් මීට අවුරුදු 600කට 800කට කලින් තිබිච්ච ලංකා සිතියම නෙමෙයි දැන් තියෙන්නේ. වෙනස් වෙලා. සොලි සුලං එනවා ගින්න ඔය ඉතාලියට එමෙ ගියොත් බලතැක ඒ ගිනි කන්ද වැටිලා බත් කාගෙන හිටපු මිනිස්සු බත් ඇට ඉතින් තාම තියෙනවා අඟුරු වෙලා. ඒම ලාවා ගලාගෙන ආවා ඒ පිටිම නගරයක්ම පොම්පේ නගරේ. දැන් ඒක කෞතුකාගාරයක්. දවසක් යනවා බලන්න. උදේට ඇතුළට ගියාම පොම්පේ නගරයට දවසම බලන්න තියෙනවා. ඒ පිටිම විනාශ වුණා. සුලි සුල්ලංග ගින්න ගම් වතුර අර සතරමා භූත කිපුණා. ඊළඟ කාරණාව තමයි බුදු වෙන අත්භවයේදී මව් කුසට එන වෙලාව. බුදු වෙන ආත්මෙදී තුසිත දිව්‍ය ලෝකේ මවගේ කුසට එන වෙලාව. සතරමා පෙර නිමිති බලලා මව් කුසට පිළිසිඳ ගන්න වෙලාවේ පොළොව කම්පා වෙනවා. තුන්වෙනි කාරණාව ආනන්ද දසමසෙන් උපදින වෙලාව. මේ අපි කවුරුත් මාස 10ක් ඉඳලා නැහැ. අපි ඔක්කොම කලබලකාරයෝ. අපි ඉක්මනින් ආපු ඒකනේ අඩුපාඩු තියෙන්නේ. එතනවත් මාස 10ක් හිටියේ නැහැ. ඊයටම මාස 10ක් මව් කුසේ ඉඳලා උප්පත්තිය ලබන වෙලාව පොළොවට කකුල වදින වෙලාවේ පොළොව කම්පා වෙනවා. ඊළඟට බුදු වෙන දවස. සෑම බුදු කෙනෙක්ම බුදු වෙන්නේ උදේ පාන්දර. මල් පිපෙන දැන් මාරයා බුදු වෙන වෙලාවේ ආවනේ. එතනත් ජරමර. බුදු වෙන්න ගියත් ප්‍රශ්න. මේ ලෝකේ හොඳ වැඩ කරන්න ගියාම කවදාත් ප්‍රශ්න නරක දේවල් හරි ලේසි කරන්නේ. බුදු වෙන වෙලාවෙත් පොළොව කම්පා වෙනවා. ඊළඟ කාරණාව පළවෙනි බණ කියන වෙලාව. ලෝකෙට ධම්මචක්කේ පවත්වන දවස. ඇසල පොයේ දවස. එදා පළවෙනි බණ කියද්දී චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියනකොට පොළොව කම්පව. ඒකනේ ওই ධම්මචක්කේ කියද්දී රතින් යදාන්නේ. බෙර ගාන්නේ. දෙයියෝ සාදු නාද දුන්නා පොළොව කම්පා වුණා. ඊළඟට ආනන්ද පොළොව කම්පා වෙනවා අසවල් දවස පිරිනුවන් පානවා කියලා ආයුෂය අතරින වෙලාව. ඊළඟට කම්පා වෙනවා අත්වෙනි වතාව පිරිනුවන් පාන වෙලාව. සබ්බේ සංඛාරා අනිච්චා බුදු වුණත් අනිත්‍යයි නේද කියලා පෙන්වන වෙලාව. ඊළඟට ආනන්ද මේ ලෝකේ කවදත් ඉන්නවා ඊට දියුණු කරපු මා බල සම්පන්න අය තාපසවරු නෑ කියන්න බෑ. ඔය දෙයියෝ එමෙ ඉන්නවා. සිත දියුණු කරපු අය.
ඒ අයගේ යම් යම් බලය නිසා පොළොව කම්පා වෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා දැන් මේ ලොකු විනාශයක් වුණේ නැහැ නේද? සතර මහා භූත කිපිලත් නැහැ. බුදු කෙනෙක් ඉන්න වෙලාවේ තව බුදු කෙනෙක් ඉපදෙන්න මව් කුසට එන්නෙත් නැහැ. බුදු වෙලා ඉවරයි. පළවෙනි බණත් කියලා ඉවරයි. එහෙනම් කරුණු දෙකක් ඉතිරි. පිරිනුවන් පාන එකයි ආයුෂය අතරින් එකයි. ඇඬුණා. ඇඬුවා කෑ ගාලා. ස්වාමීනි මං කැමති දැන් පොළොව කම්පා වුණේ මොකද? ආනන්ද ඔබ මාව තනි කරලා විවේකයට ගිය විට බල සම්පන්න පුරුෂයෙක් ආව මෙතනට. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මාර දිව්‍ය පුත්‍රයා. යුද්ධං අත්ති ජයෝ නත්ති. එයා එක්ක මේ ලෝකේ බුදු පසේ බුදු මහරහත් ඔක්කොම යුද්ධ කරනවා. නමුත් දිනන්නේ එයා. මරණය දිනන්න බෑ කිසි කෙනෙකුට. එයා තමයි දිනන්නේ. මාරය අවුදින් ආනන්ද මට කියනවා දැන් ස්වාමීනි ඔබ වහන්සේ බුදු වෙලා ඔක්කොම වැඩ කරලා ඉවරයි. හොඳ බල සම්පන්න බික්කු බික්කුණී උපාසක උපාසිකා පිරිසකුත් ඉන්නවා. තව මොකටද වැඩ ඉන්නේ? පිරිනුවන් පාන්න කිව්වා. ඔන්න බලන්න. ඒකනේ මාරයා ළඟ අනුකම්පාව නැහැ කියන්නේ. අනුකම්පාව කරුණාව එයා ළඟ නැහැ. පොඩිද ලොකුද බුදු වෙලාද ඒවා බලන්න යමංකොම යන්න ඕන. එවිටයි භාග්‍යවතුන් වහන්සේ බැලුවා මට තව තියෙන්නේ මාස 3යි. ඒ නිසා පොරොන්දු වුණා ආනන්ද මම මාරයට තව මාස 3කින් ඒ කියන්නේ එළඹෙන වෙසක් පෝය දවසේ මම පිරිනුවන් පාන. මේ වචනේ කියන විටම ආනන්ද හාමුදුරුවෝ නැගිට්ටා කෑ ගැව්වා. එපා එපා එපා. ස්වාමීනි දැම්මම මාරයට පණිවිඩයක් දෙන්න ඒ කල් දානවා කියලා 120ක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඔන්න බුදුහාන්ගේ ගුණයක් පෙන්වුවා. ආනන්ද නෑ බුදු කෙනෙක් ළඟ වචන දෙකක්. කිව්වොත් කිව්වා. ආයි එක වෙනස් කරන්න බෑ. බුදු කෙනෙක් ළඟ තියෙන්නේ එක වචනයයි. ඒ නිසා තමයි ඔය බුදු ගුණය ප්‍රකට වුණේ යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී. කියන දේමයි කරන්නේ කරන දේමයි කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන අපි ළඟත් ඒ ගුණේ තියෙන්න ඕන. දැන් මේ ලෝකේ මිනිසුන්ව කොටස් 4කට බෙදෙත හැකියි. සමහරු කතාව විතරයි වැඩ නැහැ. කතාව විතරයි වැඩක් නැහැ. සමහරු වැඩ කරනවා කතාව නැහැ. ඒත් වැඩක් නැහැ. සමහරු කතාවකුත් නැහැ වැඩකුත් නැහැ. පතෝලයා වගේ. ඔය කමතේ බැඳලා ඉන්නේ පඹයෝ. ඔය හිටන් ඉන්නේ කිසි වැඩක් නැහැ. තවත් සමහරු ඉන්නවා කතාව වගේම වැඩක් පෙන්නනවා. දැන් මේ රටේ කොච්චර කතා කරනවද? කරනවද වැඩ? කැලේ මෝ ටිකක් එකතු වෙලා රැස්වීමක් තිබ්බා. මුවන්ගේ රැස්වීම. ඇයි මුවන්ගේ රැස්වීම? මේ මුවා කියන්නේ ලේසුපාසු සතෙක් නෙමෙයි ටිකක් ලොකුයි. කකුල් දෙක බොම සීන් ඊනි. අන්තට්ටුවකුත් තියෙනවා. වේගෙන් දුවන්න පුළුවන් සතෙක්. පැනලා පැනලා යත හැකි. මුන් ටික දැන් එදා රැස්වීම මුවන්ගේ නායකයා පුටුවේ මේ මූලාසනේ ඉන්නවා. අනිත් මූ ටික ඔක්කොම ආවා. මොකද්ද සාකච්ඡාව? මේ කැලේට දැන් වැද්දෝ එනවා. වැද්දෝ එක්ක දඩයම් කරන බල්ලෝ එනවා. වැද්දට වඩා භයානකයි බල්ලා. බල්ලගේ මේ නහය ළඟ තියෙනවා පුදුම ශක්තියක්. බල්ලා කියන්නේ දැන් බලන්න ඒකනේ කිසිම බැල්ලියෙක් වඳ නැහැනේ. කිසි බැල්ලියෙක් වඳ නැහැ. බැල්ලියෝ පැටව දානකොට දැන් මං ඊයේ පෙරේද දැක්ක එක බැල්ලියෙක් පැටව 12ක් දාලා. මිනිසුන්ට පුළුවන්. බල්ලා බැල්ලිගේ පොරොන්දම් බලනවා.
අපි බලන්නේ මේ කේන්දර දෙකක් අරගෙන කොළ කෑලි අර බොරු කාරයෙක් ළඟට ගිහලා ඌ කියනවා මේ කුරුල්ලා කොල්ලගේ මේ කුරුල්ලා කෙල්ලගේ මේ කිරිල්ලි. කුරුල්ලෝ මොකටද බලින්නේ? මොකටද කුරුල්ලෝ දෙන්න බලන්නේ? මන් පක්ෂියෙක් ඉන්නව නේද? මොකටද මන් දන්නේ මොකටද මේව බලනවද කියලා. බල්ලෝ බලනවද පක්ෂියෝ? බල්ලගේ මේ නාය ළඟ තියෙනවා ලොකු පවර් එකක්. ඌ කසාද බඳින්න කලින් බැල්ලිව ඉඹලා බලනවා. ඌට ඒකෙන් හිතා ගන්න පුළුවන් මෙයා වඳද නැද්ද කියලා. ඉඹලා බලනවා. ඒ ශක්තිය අපිට නෑ. දැන් පෞගේ කාලේ ගියේ අවුරුදු 2-3කට කලින් පාතාලකාරීකෝ මැරුවා. මරපු එකා හිටියේ ඇඳේ යට වලක් කපලා. කිසි జగතෙකුට අල්ලන්න බෑ. අර පොලිසියට බල්ලට පෙන්නුව අරුගේ ලේන්සු කෑල්ලක් නායට කළා. බල්ලා දුවන්න පටන් ගත්තා. හරියට මිලර වල ළඟට නතරෝනේ. ඇල්ලුවා. දැන් පාතාලකාරයව අල්ලලා දුන්නේ කවුද? බල්ලා. නමුත් අර පොලිස් කාර්යයට තරුවක් ගැව්වා. අරු බල්ලා නිසා නිකන් හිටියා. තරුව ගියේ පොලිසියට. ඇල්ලුවේ බල්ලා. ඌ මානව හිමිකම් ගියේ නෑ කමක් නෑ උඹ අරගෙන හිටවන් කියලා ඌ නිකන් හිටියා. ඒ නිසා මෝ දැන් බයයි හැමදාම මැරෙනවා මේ බල්ලා නිසා. තොර මෝ රජුරෝ සභාවෙන් ප්‍රශ්න කළා දැන් අපි මේකට මොකද කරන්නේ? එක එක්කෙනා එක එක ඒවා කියනවා දැන් කතාව ලොකු සාකච්ඡාවක් අපේ ලංකාවේ වගේ තමයි. පිටු ලක්ෂයක් තියනවලු නේද අර කොමිෂමකට පිටු ලක්ෂයක් කොහොම කියවන්නද මන් දන්නේ පිටු ලක්ෂයක්. දැන් මේක කියවලා අදලා කතා කරලා තාමත් කතාවනේ. මේ මුවන්ගේ රැස්වීමත් එහෙමයි. මුන් ටික කෑ ගන්නවා. මේක කියවද්දි මට හිතුණා ඇත්තට දැන් පාර්ලිමේන්තුව පැත්තෙන් දැනුත් ආවේ. පාර්ලිමේන්තුවට ඇතුල් වෙන දෙපැත්තෙම තියෙනවා ලොකු බෝඩ් දෙකක් ගාලා. කොළ පාට. මොකද ගාලා තියෙන්නේ මම ලෝකේ ගිහින් තියෙන ඔටාවා පාර්ලිමේන්තුවටත් ගියා මම කැනඩාවේ. ඇතුළට ගියා. කොහෙවත් දැකලා නැහැ ලෝකේ ඉන්දියාවේ පාර්ලිමේන්තුවටත් ගියා. ප්‍රංශ පාර්ලිමේන්තුවටත් ගියා. අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඇතුල් වෙන තැන සුද්දෙක්කේම දැක්කම මේක තාම කවුරුත් දැකලා නැතුව ඇති. වනජීවි වනජීවි ආරක්ෂක දෙපාර්තමේන්තුව. පාර්ලිමේන්තුවට යන්නේ දාලා තියෙන වන ඇත්තනේ. ඇතුළේ ඉන්නේ වනජීවි උම්මනේ කියන්නේ අපි කිව්වද එක්කකට කලවැද්දා කියලා? නෑ රටේ ඡන්දෙ දුන්න මිනිස්සු මොකෙකුට හරි කලවැද්දා කියලා කිව්වොත් අපි ගරු මැති නේ ශ්‍රීමත් බෙර ගාලා මල් මාල දාලා නිමුන්ව පිළිගන්න උන් ඇතුලේ කියා ගන්නවා කලවැද්දා වාඩියම් මුසලයා පාර්ලිමේන්තු ශ්‍රී ලංකා නරියා ගෙම්බා ආරියර බෝඩ් එක මම දැන් එනකොටත් දැක්ක ඒ බෝඩ් එක තියෙනවා. තව එක ඇට කුකුලා වාඩි වියන් අපි දැකලා නැහැ ඇට කුකුලා කවුද ඇතුලේ ඉන්න ඇට කුකුලෙක්. කොයි හරි මිනිස්සු කිව්වද මුන්ට එහෙම? මිනිස්සු කිව්වද කුඩ්ඩෝ කියලා? ඇතු නෝල් කාර්යයක් කියලා මිනිස්සු කියනවද ප්‍රසිද්ධිය නැහැ. කවුද කියන්නේ? ඒගොල්ලොමනේ කියන්නේ. ඒ බලන්න ආගෙන ඉන්න පුළුවන්ද කියලා ළමයෙකුට. එදාර මූත් එහෙමයි. එක එක බයිලා ගන්නවා. එකෙක් කියනවා අපි බල්ලට වඩා ලොකුයිනේ. තව එකෙක් කියනවා අපේ කකුලේ හොඳ ශක්තියක් තියෙනවා අපේ කුහර වැඩි දෙන්න පුළුවන් කව පයින්. තව මොෙක් කියන අයි අපිට මේ හොඳ මේව එකක් තියෙන්නේ අන්තට්ටුව මේකෙන් අනින්න පුළුවන්. දැන් චණ්ඩිකම් වීරකම් සූරකම් ඔක්කොම කියනවා ඇඟිලි දික් කර උනුත් කතා කරනද අපිත් කියන්නේ. මම දැක්ක එකෙක් හිටියා ඌගේ කතාව වැඩි රුපියලක් බිමට දාලා ඇහිඳින්න බෑ ඌට. පාත් වෙන්න බෑ. අපිව රකින්න එකේ. මේ මුවන්ගෙත් එහෙම එකෙක් හිටියා. මා ලොකු බඩගෙඩියක් තියෙන එකෙක් හිටියා. උන් කියන එක ඒවා කියලා දැන් නායකයෙක් වෙනේ නම් එට ඉඳලා අපි බය නැහැ යුද්ධේ පටන් ගමු. බල්ලෝ එද්දි පයින් ගාන එක පයින් ගාපන් අනින එක එනපන් තමන්. ඉතින් එකෙක් කියනවා චණ්ඩියෙක් මේ ඉතින් එට වෙනකන් ඉන්නේ මොකටද? දැන් ඔක්කොම හරි නදොම් පටන් ගමු. දැන් මම පටන් ගමු.
කියලා දැන් ලෑස්ති වෙනකොට මොන්න දඩ බල්ලෙක් කෑ ගන්නවා. බුරනවා. බල්ලා බුරනකොට නායකයා වෙවුලන්න පටන් ගත්තා. නායකයා මුලින් දිව්වා. ඊට පස්සේ අනිත් උනුත් සීසී කඩ වෙලා දුවන්න පටන් ගත්තා. අර සද්දෙට ළඟට ආවේ නැහැ. බල්ලා බුරද්දිම මුන් ටික දිව ඇංගුණා. එතකොට මෙන්න මේ වගේ කතා වලින් අපේ ළමයින්ට ඉගැන්වුවේ කියන දේ කරන්න ඕන. O level විභාගෙට බාලාංශයේ ඉඳලා ඉස්කෝලේ යන ළමයා 11 වෙනි වසරට ආපු ගමන් අම්මා අප්පච්චිට පොරොන්දු වෙන්න ඕන මම මේ විෂයන් ටික පාස් වෙනවාමයි. නැත්තම් මොකටද මෙච්චර පන්තියවල ඉගැන්වුවේ? මොකටද? මේ අපේ අම්මා හොඳ නැහැනේ දැන් ඉන්න අම්මා හොඳ නැහැ. අම්මා කරන දේ කියන්නේ. අම්මා කියන දේ කරන්නේ. මට පුදුමේ මං දේවාලයක ඉන්නේ දේවාලයක් තියෙනවා අපේ. A level විභාගය ඉවර වුණාට පස්සේ නාඹර යෞවන වයසනේ. හොඳම වයස ලේ උණු වෙන වයස. A level දක්වා නුගේ කොටට සල්ලි දීලා උගන්නලා A level fail. A level fail වෙච්ච ගමන් අම්මා මොකද කරන්නේ? ඒ අර කොල්ලට ට්‍රීවිල් එකක් අරන් දෙනවා. මා උජාරුවට ට්‍රීවිල් එකක් අරගෙන දේවාලෙට එනවා. කොල්ලව ට්‍රීවිල් කාර්යයක් කරලා දෙයියන්ගෙන් සෙත් පතන්න. ඇයි රෝද 3ට දෙයි ගෙඩි 3ක් තියලා ඒක උඩින් යන්න ඕනේ ට්‍රීවිල් එක. ඒතර මොකටද දෙයනේ අවුරුදු මෙච්චර කල් ඉගෙනුවේ? ඕක අවුරුදු 12 13 වෙනකොටම ට්‍රීවිල් එකක් අරන් දුන්නා ඉවරයිනේ. ඉගෙන ගන්න ළමයා යථාවාදී තථාකාරී වෙන්න ඕන. අමාරු නෑ. එක දක්ෂතාවය කියන්නේ ඒකයි. සක්කෝ කියන්නේ ඒකට. කියන්න ඕන. එක ළමයෙක් හිටියා. මං ආඳුරුනේ ඒ නමයක් අරන් පෙන්නනවා. ගත්තා. කිව්වා කළා. කියන දේ කරන්න ඕන. කරන දේ කියන්න. බැරි නම් කලින් කියන්න මට මේ සබ්ජෙක්ට් බෑ. එතකොට අපි හිත හදා ගන්නවනේ. හිත හදා ගන්න. කියන දේ කරන්න ඕන. ඒ නිසා ආනන්ද නෑ බුදුවරු ළඟ වචන දෙකක්. අද්විච්ච වචනා බුද්ධා. තව මාස 3න් පිටුවම් පාන. ඒ සිදුවීම සිදුවෙච්ච දවස තමයි මේ 9 පෝය දවස. මේ ලෝකෙට අවුරුදු 45ක් බුදුහාඳුරු කළේ කියපු දේ කළා කරපු දේ කිව්වා. ජාතක පොතේම තියෙන්නේ කරපු දේවල්. පාරමී දාය මම මෙන්න මේ විදිහට පිරුවා. ඉවසීම මුදිතාව කරුණාව මේ ගුණ ධර්ම මම පුරලා යාවේ. නිකම්ම බුදු වුණා නෙමෙයි. එහෙම බෑ. දෙමාපිය උපස්ථානේ සහෝදරයන්ට සැලකීම හොඳ පෞල් ජීවිතයක් මං ගත කළා. සංසාරේ පුරාම හොඳ පෞල් ජීවිතයක් ගත කළා. සැබෑම ආදර කතාවක් චිත්‍රපටියක් හරි ගන්නවා නම් සිද්ධාර්ථ බුදුහාමුදුරු අපේ බුදුහාමුදුරුවන්ගේ යශෝදරාගේ අතීතයේ ඉඳලා එන්න පුළුවන්. ඒ වගේ ආදරයක් ලෝකෙ කිසි තැනක නෑ. මේ ටච් මාල් ඇදුවට ඒවා ආදර නෙමෙයි. ඒවා කාම. ඒවා රූපෙට වශී වෙච්ච ඒවා. අද බලන්නේ රූපෙනේ. දැන් කුසපබා කතාවේ පෙන්නන්නේ රූපෙනේ. වැරදිච්ච තැන් බුදුහාමුදුරුවන්ට සංසාරේ. බුදුහාමුදුරුවෝ නෙමෙයි බෝධිසත්වයන් වහන්සේට. හැම වැඩක්ම කරලා තියෙනවා. හොඳට පරිශීලනය කළොත් කාමයේ වර්ධව ඇසිලා තියෙනවා. සුරාව පානය කරලා තියෙනවා. හොරකම් කරලා තියෙනවා. හැම දෙයක්ම කළා. කළේ නැත්තේ කවදාවත් බොරුවක් කිව්වේ නැහැ. එච්චරයි. සාරාංශකය කල්පලක්ෂේ පුරාම බෝධිසත්වයන්ගේ
චරියාවේ අංක 1 බොරු කිව්වේ නැහැ. ඇත්තමයි කිව්වේ. ඒ නිසා තමයි දත්වලින් සුදු බුදු රැස් වීදුනේ. නිල් මානෙල් මල් සුවඳ ආවේ දත්වලින්. මේ කටින් ඒක නෑ කියන්න බෑනේ. අදත් අනුර මේ මහනුවර දතකටනේ එළවලු 32ක් පූජා කරන්නේ. අදත් එළවලු 32ක් ආල් සේරු 32ක් ගමකට කන්න පුළුවන්. කාටද මේ දතකට? සුද්දා, ඉංග්‍රීසිකාරයා, ලන්දේසි, පෘතුගීසි මේ කිසිම කෙනෙක් දළදා මාලිගාවට අත තිබ්බේ නැහැ. රැක්කා අපි. උනුත් රැක්කා, බය වුණා. 1818 කැරැල්ලෙන් තමයි පොඩි වෙනසක් වෙලා තියෙන්නේ. කැරැල්ලේ ගිවිසුම අස්සම් කරන්න විනාඩි 10ක් තියෙද්දි, විනාඩි 5ක් තියෙද්දි සුද්දා මොකද කළේ? මානු මල්වත් ඉස්ස මේ දළදා මාලිගාව ඉස්සරහා අපේ කොඩිය බිමට දැම්මා. අපේ කොඩිය ඒ කාලේ ඔය ඇත්තෝ ඇඳන් ඉන්න සුදු සිංහයා හිටියට කොඩිය සුදුයි. ඇදලා බිමට දාලා කතිරේ දාපු කොඩිය ඉස්සුවා. තාම අස්සම් කළා නැහැ. මේක දැක්කා වාරියපොළ සුමංගල ආඳුරු. එඩිතර ඇවිල්ලා මොකද කළේ? සුද්දාගේ කොඩිය බිමට දාලා පෑගුවා. පාගල අපේ කොඩිය ඉස්සුවා. මේ මාලිගාව ඉස්සරහා. උසලා කිව්වා තව විනාඩි 5ක් තියෙනවා. එතකම් මගේ කොඩිය යන්න ඕන. ඊට පස්සේ ආන්දරන් අත්අඩංගුවට ගත්තා. යාපනයේ නීර කළේ. යාපනයේ අපවත් වෙනකන් සුමංගලාන්ට දුන්නු දඬුවම තමයි වැසිකිලි යෝධන එක. අපවත් වෙනකන් වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ආඳුරෝ යාපනයේ වැසිකිලි යෙදුවා. දඬුවම. ඊට පස්සේ තමයි මේ සුදු පාට අයින් කරලා කා පාට දැම්මේ. සිවුරට ගෞරව කරන්න. සුදු පාටයි මේ ආඳුරෝනේ මේ කළේ. ඒක ගැලපෙන්නේ කා පාට කියලා සිංහයා වටේට කා පාට දැම්මා. ඒ නිසා මෙන්න මාලිගාව ළඟ මේ තරම් බලයක් සුද්ද පවා දනගා පුතන. ඇයි? සත්‍යවාදී උත්තමයෙකුගේ දතක්. රජුරුවන්ගේ පුතාගේ දත නිසාද නෑ. අපේ රටේ උපන් කෙනෙක්ගේ දතක්ද නෑ. මේ දන්තා කියන්නේ ගඳ ගන්න එකක්. මේ ශරීරයේ කෑලි 32ක් තියෙනවා. 32කින් හොඳටම පේන්නේ කෑලි 5යි. කෑලි 5යි පේන්නේ. ඒ කෑලි 5ට කියනවා භාවනාවත් තච පංචක. ඕනෑම ළමයෙක්ව මාන කරද්දී සිවුරු පොරවන්න කලින් කොණ්ඩේ ටිකක් කපනවා. තට්ටේ ගන්න කලින් කොණ්ඩේ ටිකක් කපලා අර මාන වෙන ළමයාගේ අතට දෙනවා. දීලා තමයි ඔය භාවනාව කරවන්නේ. අත්තිමස්මින් කේසා ලෝමා නකා දන්තා තචෝ. තචෝ දන්තා නකා ලෝමා කේසා. මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, මස්. මෙන්න මේ සම. ඔච්චරනේ පේන්නේ. මස් උනත් පේන්නේ. නියපොතු ටික පේනවා. දත් ටික පේනවා. කෙස් ටික පේනවා. ලොම් ටික පේනවා. සම පේනවා. ඔකට තමයි තච පංචක කියන්නේ. භාවනාව. එතකොට මේ දත් කියන එක කුණප කොට්ටාසයක්. මැද්දේ නැත්තම් අපිටම බෑනේ කට තියාගෙන ඉන්න. දවස් දෙක තුනක් මැද්දේ නැත්තම් කොහොමද? ඇත්තට සමහරු ඉන්නවා කට ඇරියම පැත්ත පළාතක ඉන්න බෑනේ. ළඟට ඇවිල්ලා කතා කරද්දී කට ඇරපු ගම ඔක්කාරෙට එනවා. ඒ ඇයි? ඒ කට හරියට මැදලා නැත්තම්. දැන් පිට රටවල යුරෝපේ දත් මදින්නේ නැහනේ. යුරෝපේ කරන්නේ සීතල නිසා චුයින්ගම් එකක් කනවා. ඒ චුයින්ගම් කන්නේ ඒකට. ඉතින් ළඟට ඇවිල්ලා කටේ එම ඇරියොත් පැත්ත පළාතක ඉන්න බෑ. කෝච්චියේ ෆ්ලයිට් එකේ ඔක්කාරෙට එනවා. ඒම කටක් අපිට තියෙන්නේ කෙල උල්පත් තියෙන්නේ.
කෙල උල්පත් කාපුවා ඉර වෙනවා පණුව ගානවා. ඒම කටවල් තියෙන ලෝකේ ඒම කටක තියෙන දතක් රත්තරන් කරඬු අතක් ඇතුලේ වැඩ ඉන්නේ. ඔය කරඬුවට යතුරු 3ක් තියෙනවා. ඔන්න බලන්න. යතුරු 3 තියෙන්නේ 3 දෙනෙක් ළඟ. මල්වත්තේ මානායකාඳු ළඟ එකක්, අස්ගිරියේ මානායකාඳු ළඟ එකක්, දියවඩන නිලමේ ළඟ එකක්. ඔය කරඬුව විවෘත කරන්න නම් 3 දෙනාම එකට ගිහිලා යතුරු 3 එක විට දාලා එකට කරකවන්න ඕන. මම මානායක කියලා මුලින් ගිහිලා දැම්මට හරියන්නේ නැහැ. ඔය 3 දෙනාගෙන් එක්කෙනෙක් මහනුවර පැය 24ම ඉන්න ඕන. 3 දෙනාටම කොහෙවත් යන්න බෑ. 3 දෙනාගේ එක්කෙනෙක් ඉන්න ඕන. ඔය 3 දෙනාගේ අම්මා මැරුණත් යන්න බෑ. අම්මා මලා තාත්තා මලා කියලා යන්න බෑ. ඔය 3 දෙනාගේ එක්කෙනෙක් මැරුණොත් අපවත් වුණොත් අපවත් වුණ පණිවිඩය ආපු ගමන් කරන්නේ මොකද? යතුරු අරන් එනවා. මිනිහ නෙමෙයි යතුර. මේ සත්‍යවාදී කෙනෙකුගේ දතක්. මාලිගාවේ ඇතුළට යනකොට ගිය ඇත්තෝ දන්නව ඇති තුන් පැත්තට පඩි 3ක් තියෙනවනේ. පඩිය පාගන්න නැතුව එන්න කියලානේ කියන්නේ. රිදී තාඩුවකින් තමයි කැටයන් දාලා වාලා තියෙන්නේ. පඩිය පෑගොම ඇතුළේ ඉන්නයි කෑ ගන්නවා. පඩිය පාගන්න එපා පැනලා ඉන්න කියන්නේ. ඇයි පඩිය පාගන්න එපා කියන්නේ? ඔය පඩිය උඩ වාඩි වෙලා තමයි රජුරෝ දළදා වංශයට වඳින්නේ. පඩිය උඩ වාඩි වෙනවා තුන් සැරයක් දවසට. දැන් අපි ගිහලා පඩියට කකුල තිබ්බම රජුරන්ගේ ඔළුවට කකුල තිබ්බා වගේ. ගන්න රජුරවන්ට කරන ගෞරවයක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ කියන්නේ නායක්කාර වංශිකයෝ. කරාබු දාලා කොණ්ඩේ වවල හිටපු කෙනෙක්. එහෙම අය දැන් නැද්ද? ඉන්නවා. මම දැක්ක කොල්ලෙක් මෙච්චරට විතර කොණ්ඩේ වවලා කරාබු මේ කනේ මේ ඕම්ම දාලා ඔක්කොම දාලා මේ මේකකුත් එල්ලෙනවා. මෙතනින් පරාලෑනියක් මේම ගාලා. නායෙත් එකක් ගාලා මෙතනත් එකක් දාලා. ඕම කරනකොට බය හිතෙනවා. ඒ ඔක්කොම නායක්කාර වංශිකයෝ රාජසිංහ රජුගේ නෑයෝ. ඒ කොණ්ඩේ වල කඩුක්කන් දානු ඔක්කොම මේ පරම්පරාව වෙනව ඇතිනේ. ඒ ලේ ඇතිනේ නේ අපි දන්නේ. ඒ පරම්පරාකාරී ඉතින් මම දැක්කානේ මේමනි රජුරු ඉන්නේ. එදා හොඳට නාලා කොණ්ඩේ කඩාගෙන රජුරු කියලා වඳිනවා. වඳිනකොට රජුරුවන්ට පෙනුණා කරඬුවෙන් ආලෝකයක් යනවා. සතුට වැඩි වුණා. අපිට උනත් කරඬුවකින් එළිය යනකොට මේගොල්ලන්ට පටන් ගන්න දෙයිනේ මේ මොකද? සතුට වැඩි වුණා රජුරුවන්ට. දැන් අර අනුරාධපුරයේ දවල්ට ගිහිල්ලා බොරුවට එකෙක් කෑ ගැවුවත් අන්න රැස්. සබා ඉන්න ආච්චිලා ඔක්කොම දැක්ක නිල් පාට යනවා දම් පාට යනවා කියලා ඔය කරන්නේ. මේ තනියෙන් රජුරුව දැක්කේ. කවුරුත් නැහැ. සතුට වැඩි වෙච්ච ගමන් කර කියා ගන්න දෙයක් නැහැ. ළඟ කතුරක් තිබුණා. කතුරන කොණ්ඩේ කැපුවා. මේ මල්ලලා කොණ්ඩේ කපා ගත්තා. කොණ්ඩේ කපලා ඉවර වෙලා බැලුවා කොණ්ඩේ කැපලා. රත්තරන් බටයක් අරන් කෙස් ටික කොණ්ඩේ තියලා රත්තරන් නූල් වලින් බැඳා. කොස්සක් අදලා දුන්නා තේවාව කරන අයට. මීට පස්සේ දළදා වංශේ වැඩ ඉන්නේ මේ කුටිය මේකෙන් අතු ගාපන්. ඒකෙන් තමයි අතු ගන්න. තාම තියෙනවා. කෙස් දිරන්නේ නැහැ. දැන් බත් පිගානකෙම කෙස් තිබුණම තද වෙන්නේ බඩට ගියොත් දිරන්නේ නැහැ. කෙස් ගාක් තිබුණම ගා ගන්න. දික්කසාද වෙච්ච තැනකුත් තියෙනවා ව්‍යංජනයේ කෙස් තිබුණා කියලා. දික්කසාද වෙලා. දැන් හැමදාම අරකින් අතු ගන්න යන්නේ. පෙරහැර කාලෙට දළදා වංශය එළියට ගන්න කාලෙට ඒකින් තමයි අතු ගන්න. එතකොට මෙන්න මේ යථාවාදී තථාකාරී ඇත්ත කතා කරන කෙනෙකුට ලැබෙන ආනිසංස. බිරිඳක් ස්වාමියාට ඇත්ත ඕන. අපේ රටේ වෙලා තියෙන්නේ මොකද? ඇත්ත කිව්වොත් නඩු කියන මේ ගා ගන්නවා. ඇත්ත කියලායි පවුල් කැඩිලා තියෙන්නේ.
වැරදෙනවනේ මිනිස්සුන්ට පිරිමීන්ටත් වැරදිනවා ගෑනුන්ට වරද පිළි අරගෙන. ඒක දෙන්න ඇත්ත කතා වුණොත් දැන් ඇත්ත කිව්වොත් දාලා යනවා. එනිසා ඇත්ත කියන්න. දැන් පිරිමියෙකුට වැරදිලා මිනිහා ඇවිල්ලා තමන්ගේ නෝනට ඇත්ත කිව්වොත් ඒ ගෑණි ඉඳීද? එදා රෑම ගාලා මරාගෙන ගිහිල්ලා. එතකොට එක බොරුවක් වහන්න බොරු කීයක් කියන්න ඕනද දැන්? නමුත් බත් පිගානක පූල් ගෙඩියක් වට්ටක්ක ගෙඩියක් අංගන්න බෑ. කොහෙන් හරි අහු වෙනවා. වැරදුනාම පිළිගන්න ඕන. එතකොට වැරදිච්ච කෙනා ඒක කියද්දි ඒකට සමාව දෙනකොට එයා දෙයියෙක් වෙනවා. දෙයියෙක් වෙනවා. යසෝදරයි සිද්ධාර්ථ කුමාරයාගේ අතීත බව ඔක්කොම එමය යුනේ. දෙන්නට දෙන්න විශ්වාසන ඔබ මට විශ්වාසයි. විශ්වාස පරමාඥාති. මානුවර ඉන්න කොල්ලා ගාල්ලේ ඉන්න කෙල්ල බඳින්නේ විශ්වාසයක් උඩනේ. ඒ විශ්වාසය කියන එක කරන දේ කියන්න ඕන කියන දේ කරන්න ඕන. දැන් නෝනට කියන්නේ කොටුවට යනවා කියලා ගියේ කිරුළ පණීට නම් වැරදි. නෝනට ඇත්ත කියලා කියන්නේ. તો නෝනගේ යාළුවෙක් නිකන් හරි කිරුළ පණීදී මෙයා කවදාකලා කෝල් එකක් දුන්න තන්න ඔයාගේ මාත්‍යා කිරුළ පණී ඉන්නවා කියලා. පත්තු වෙන්නේ නැද්ද? ප්‍රශ්න. ඇත්ත කියලා කියන ඉවරයි. යන ගමන කොයිද යන්නේ ඇත්ත කියලා කියනනම් හරි. ඒ නෝනට. දැන් නෝනට එimhe කොටස නෝනත් ඒක දැන් මාත්‍යා කියලා ගියේ මේ යනවා කියලා. ඒ ඇවිල්ලා මොකෙක් හරි එයාට කියන්න යන්න හොඳ නැහැ මේ ගියේ කියලා. තරහකාරී කියලා මැරුවොත් එනිසා මේ හොඳට තේරුම් ගන්න ඕන පෞල් ජීවිතය. તો ළමයි දෙමව්පියන්ට ඇත්ත කියන්න ඕන. ළමයි කොහේ හරි ගෙදර අම්මට තාත්තට බොරුව කළොත් ඒ ළමයි ඉවරයි. ඉස්සර අම්මා අපිව බය කළේ ඊටන් කොරෑට තාත්තා පුදේ බය වුණා. ඇයි අම්මගේ සිරිතක් තිබුණා ඉස්සර ඔක්කොම ළමයිගේ සියලුම තොරතුරු වාර්තා දෙනවා අම්මා රැට තාත්තට. තාත්තා දැනගන්න එපා. දැන් අම්මා කියනවා ළමයින්ට තාත්තට කිව්වොත් බලාගන්න. උන් අම්මට කියයිද? දැන් එහෙම කියනවා තාත්තට එහෙම කියලා තිබුණොත් බලාගන්න කියනකොට ඔය කෙල්ල කොල්ල ආයි අම්මටවත් කියන්නේ මොකක්වත්. සත්‍යවාදී ඒක පාරමිතාව. කියන දේ හැමතිස්සෙම කරන්න ඕන. කරන දේ හැමතිස්සෙම කියන්න ඕන. ඒ නිසා ආනන්ද බෑ. බුදුවරු ළඟ නෑ වචන දෙකක්. මම මාරයට පොරොන්දු වුණා. තව දවස් 90ක් ගිය තැන බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදු වෙනවාය කියලා පොරොන්දු වෙච්ච දවසයි මේ නවම්පුර 15ක් පොය දවස. ඉතින් අද උපන්දිනේ ඒ දවසේම උපන්දිනේ තියදලා තියෙනවා. තලවතුගොඩ වැලිපාරේ නම්බර 415 13 1 නිවසේ පදිංචි වත්සලා කරුණාරත්න සහ ඒ පවුලේ අය අද දායකත්වය වත්සලා කරුණාරත්න මහත්මියගේ උපන්දිනයත් යෙදිලා තියෙනවා. ඉතින් එතුමියට දිගාසිරි පතන්න තම ස්වාමි පුරුෂයා වන ජේ.එච්.එම්. කරුණාරත්න සහ පුත් ලිතිල් කරුණාරත්න යන අයගෙත් ඒ දෙන්නගේම උපන්දිනේ තාත්තගේ පුතාගේ මාර්තු 2 වෙනිදා. ඒ දෙන්නටත් දීර්ඝායු සම්පත් නිරෝගී සම්පත් පතනවා. සාපෙළ විභාගයට පෙනී සිටින පුතාට ඒ වගේම පුත් සිතිල් කරුණාරත්න සහ ඔහුගේ යාළුවන්ට ඒ දරුවන්ටත් විභාග ජය ගන්න ශක්තිය ලැබේවා කියලා පතනවා. දෙපාර්ශ්වයෙන්ම පරලෝ සැපත් දෙමාපියන් ඥාතිත මිත්‍රාදීන්ටත් මේ මාස 18 වෙනි දිනට 3 මාසක් වූ පරලෝ සැපත් පේමචන්ද්‍රා කුමාරියාමි ඥාතිවරියටත් පින් අනුමෝදන් කරනවා. දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් සහ එම දූ දරුවන් ගුරු මණ්ඩලයටත් ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ඥාති මිත්‍රාදීන්ට මේ අවස්ථාවට සහභාගී වන රත්නායක පවුලේ සැමට බාලසූරිය පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දේශකයාණන් වහන්සේට මෙත් නාලිකාවේ අධිපති
අපේ පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ කටයුතු කරන අපේ මේ තරුණ දරුවන්ට කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. පවතින කෝවිඩ් වසංගතයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවැසි සියලු දෙනාට මේ සඳහා සේවයක සියලු දෙනාටත් සේවය කරන සුවවිරු අමුදාවේ සහ පොලිසියේ විරුවන්ටත් සෙත් පතනවා. අප පවුල්වල අප නමින් මිය පරලොව ගියා වූ සංසාරගත ඥාතිත මිත්‍රාදීන්ටත් මේ කුසල් අනුමෝදන් වී සසරෙන් මිදේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනීවා නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව කුසල බලයෙන් සියලු දෙනාට යාපතක් වේවා කියලයි කරුණාරත්න පවුලේ සියලු දෙනා අද බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් සුබ උපන්දින වේවා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, සඵල වේවා. ගෙදරට, රටට, පන්සලට, ජාතියට මේ රටට වැඩ ඇති කුල දරුවෝ බවට පත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. කොරෝනා වසංගතයේ ලෝකෙම දූරීභූත වේවා. මියගිය සැමට දෙවියන්ට ඔබ අප සැමට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙස් ජයගෙන, මාරයත් ජයගෙන පතන බෝධියකින් උතුම් නිවන් පිණිස මේ පින උපකාර වේවා. කියන දේ කරන දේ කියන ජීවිතයක් ගත කරන්න සැමටම ශක්තිය බුද්ධිය පාල වේවා. දෙවියොත් මෙපින් බෙලෙන් උතුම් නිවනින් සැනසේවා කියන පැතුමින් පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සුවිසි අනන්ත මා බුදු ගුණ බලයෙන් සැමටම ආයු වර්ණ සැප බල පඤ්ඤා කියන සම්පල් ලැබිලා සසර පුරාම සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රදාන, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග වැනි බෝධිපාක්ෂික ධර්ම බෝධිය පිණිසම නිවන් පිණිසම පවතින උතුම් ගුණ ධර්ම වලින් ජීවිතය පෝෂණය කරගන්න ශක්තිය, බුද්ධිය, වාසනාව සැමටම ලැබේවා. සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවයෙන් ජීවත් වෙත්වා කියලා සාදු කියන සැමට තෙරුවන් සරණයි.